තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 10 වෙනි පාඩමයි අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත ඔයත් මේ වෙනකොට කාමසෝබන සිත් 24 ඉගෙනගෙන අවසන් කළා. ඒ සමගම සම්පූර්ණයෙන්ම සිත් 89න් කාමාවචර සිත් 54 පින්වත්නි ඉගෙනගෙන අවසන් වුණා. පින්වත්නි අපි දැන් නැවතත් මේ කරුණ ගැන හැරිලා බලලා මතකය අලුත් කරගන්නට ඕනේ. ඔය සත්පුරුෂයන්ට මතක ඇති ආරම්භ කරනකොටම අභිධර්ම වැඩසටහනේ ත්‍රිවිධ ශාසනය ගැන අපි කිව්වා. පරියාප්ති ශාසනය, ප්‍රතිපාති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා ශාසනය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙන විදිහ. එතනදී පරියාප්ති ශාසනය කියලා කියන්නේ ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුමේනියන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක බුද්ධ වචනේ බව අපි ඔය ප්‍රතිපාති ශාසනය ඒ ත්‍රිපිටක බුද්ධ වචනය කියලා කියන්නේ සත්පුරුෂ පිළිපත්නකොට සෝවාන් වීමටයි. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන ත්‍රිවිධ ශාසනයෙන් පළවෙනි එක. ඒ කියන්නේ පරියාප්ති ශාසනය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙන බවත් අපි කිව්වා. ඒ තමයි ත්‍රිපිටක බුද්ධ වචනය පින්වත්නි බෙදෙනවා ආනාදේශනා, වෝහාර දේශනා සහ පරමත්ත දේශනා වලට. එතනදී ආනාදේශනා කියලා කියන්නේ හික්මීම උදෙසා පනවන්නට යෙත්නු විනය නීති බව ඔය පින්වතුන්ට අපි කියලා දුන්නා. වෝහාර දේශනා කියලා කියන්නේ ව්‍යවහාර දේශනා බවත්, සූත්‍ර දේශනා බවත්. පරමත්ත දේශනා කියලා කියන්නේ පරමාර්ථ අභිධර්ම දේශනා බවත් අපි කියලා දුන්නා. පරියාප්ති ශාසනයේ මේ කොටස් තුන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා කියලාත් කිව්වා. ඒ කොටස් දෙක තමයි විනය හා ධර්මය කියලා කියන්නේ. පින්වත්නි, හික්මීම පිළිබඳව දේශනා කළ ශික්ෂා වත්පිළිවෙත් තමයි විනය තුල තියෙන්නේ. විනය පිටකය පින්වත්නි පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි විදිහට බෙදෙන විදිහත්, ඒ වගේම ධර්මයේ පිටක දෙකකට බෙදෙන විදිහත් අපි කියලා දුන්නා. එතනදී සූත්‍ර පිටකේ හා අභිධර්ම පිටකේ විදිහට පිටක දෙකකට ධර්මයේ බෙදෙන බව ඔබ දැනගත්තා. පින්වත්නි, සූත්‍ර පිටකය ඒ කියන්නේ සම්මුති දේශනා. ඒ කියන්නේ පුද්ගල භේදයේ අනුව පහසුවෙන් ධර්මාභෝධයේ පිණිස සම්බුදුමේනියන් වහන්සේ කළ දේශනා සූත්‍ර පිටකයේ නිකාය 5කට ඇතුළත් වෙන බවත් ඔබ දැනගත්තා. ඒ තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා කියන්නේ. අභිධර්ම පිටකය පින්වත්නි පරමාර්ථ දේශනා. ඒ කියන්නේ සිතත්
චෛතසික 52ක් රූප 28ක් නිවනත් කියන ධර්ම 82 අරගෙන කළ දේශනාව අභිධර්ම පරමාර්ථ දේශනාව වෙනවා. ධම්මසංගණී ප්‍රකරණේ විභංග ප්‍රකරණය ධාතු කතා ප්‍රකරණේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ කතාවත්තු ප්‍රකරණේ යමක ප්‍රකරණේ ප ဋ ාණ ප්‍රකරණේ කියන මෙන්න මේ ග්‍රන්ථ හතේ පින්වත්නි මේ ප්‍රකරණ ග්‍රන්ථ හතේ සම්පූර්ණයෙන්ම පරමාර්ථ දේශනාව තමයි තියෙන්නේ. මේ විදිහට පින්වත්නි පරමාර්ථ ධර්ම විදිහට ගත්තාම ඔය ඇත්තන්ට පරමාර්ථ හතරක් හම්බ වෙනවා. ඒ තමයි අපි කියලා දුන්නා චිත්ත පරමාර්ථේ, චෛතසික පරමාර්ථේ, රූප පරමාර්ථේ, නිර්වාණ පරමාර්ථේ කියලා. එතනදී චිත්ත පරමාර්ථයේ යටතේ පින්වත් ඔය ඇත්තන්ට අරමුණු දැනගැනීමේ ස්වභාවය තමයි සිත කියන්නේ කියලා ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං කියලා අපි කියලා දුන්නා. එතෙන්දී සිත කියලා කියන්නේ අරමුණු දැනීමේ ශක්තියට බවත් චිත්තේ මනස විඥානයේ හදේ මානසාදී නම් රාශියකින් සිතේ ක්‍රියාකාරීත්වයේ අනුව සිත හඳුන්වන බවත් රූප දැකීම, ශබ්ද ඇසීම, ගඳ දැනීම ආදී මේ සියල්ලම පින්වත්නි දැනීම් සියල්ලම සිත බවත් ඒ දැනෙන දේවල් වලට අරමුණ කියලා කියන බවත් අරමුණක සම්බන්ධයක් නැතිව සිතක් ඇතිවන්නේ නැති බවත් අපි කියා දුන්නා. සත්පුරුෂ පින්වත්නි අපි ඒ චිත්ත පරමාර්ථي සම්පූර්ණයෙන්ම කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක්, ලෝකෝත්තර සිත් 8ක් විදිහට සිත් බෙදලා වෙන් කරලා තියෙන විදිහ කියලා දීලා ඉන්පස්සේ කාමාවචර සිත් 54 අකුසල සිත් 12 ඉගන්නුවා. අකුසල සිත් 12 හේතු විදිහට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි යෙදෙනවා කියලත් ලෝභයයි, මෝහයයි යෙදෙන ලෝභ මූල සිත් වලින් සොරකම් කිරීම, කාමී වාදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, ඒ වගේම හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටිය කියන මේ අකුසල කර්මපත හත කෙරෙන බවත් කියා දුන්නා. ලෝභ මූල සිත් 8ත් ඒ වගේම ඉන්පස්සේ ද්වේෂ මූල සිත් 2ත්, මෝහ මූල සිත් 2ත් විදිහට අකුසල සිත් 12ක් තියෙන බව කියලා දුන්නා. එතනදී පින්වත්නි අපි ද්වේෂ මූල සිත් 2 නිසා සිදුවන අකුසල කර්මපත විදිහට සතුන් මැරීම, ඒ වගේම සරපස වචන කතා කිරීම, ඒ වගේම සොරකම් කිරීම, බොරු කීම, කීර්තිය, ඒ වගේම පින්වත්නි ඔය පිසුනා වාචේ, සම්පප්පලාපේ කියන මේ අකුසල කර්මපත හත ද්වේෂයේ මුල්ලලා ඒ සිදුවනේ ද්වේෂ මූල සිත් වලින් කෙරෙන කාරණා කියලා දුන්නා. ඉන්පස්සේ මෝහ මූල සිත් වලදී ඔය සත්පුරුෂයන්ට අපි බුද්ධ ආදී අටතෙන්හි සැකය, ඒ වගේම ඔය ඇත්තන්ට ඒ ඇතිවන ඒ සීල බුද්ධ ආදී අටතෙන්හි විචිකිච්ඡාව කියලත් යම් කිසිවක් හිතනකොට ඔය ඇත්තු කරනකොට හිතේ ඇතිවන නොසන්සුන් ගතිය, කලබල ගතිය, උද්දච්චය කියලා. එතකොට මෝහ මූල සිත්වලදී මේ විචිකිච්ඡාව යෙදෙන එක සිතකුත්, ඒ වගේම සිතේ හටගන්න නොසන්සුන් ගතිය, කලබල ගතිය කියන උද්දච්චයේ යෙදෙන සිතකුත් තියෙනවයි කියලා දුන්නා. පින්වත්නි මෝහ මූල සිත සමහර වෙලාවක විචිකිච්ඡා වෙනොත්, සමහර වෙලාවක උද්දච්චේනොත් හට ගන්න බව ඉගෙනුවා. ඒ වගේම පින්වන්තු යැත්තන්ට ඉන්පස්සේ අපි හේතු යෙදෙන්නේ නැති, ඒ කියන්නේ
ලෝභ දේශ මෝහ කියන අකුසල හේතු තුන හෝ අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු තුන හෝ ඉදින්නේ නැති අකුසල සිත් 12 විපාක විදියට හටගන්න අකුසල විපාක සිත් 7කුත් ඒ වගේම කුසල සිත් 8 විපාක විදියට හේතු යෙදෙන්නේ නැතුව හටගන්න කුසල විපාක සිත් 8කුත් ඒ වගේම හේතු යෙදෙන්නේ නැතිව ඇතිවන ක්‍රියා සිත් 3කුත් ඉගැන්වුවා. ඒ තමයි අහේතුක සිත් 18 දී. අහේතුක සිත් 18 දී අකුසල විපාක සිත් 7යි අහේතුක කුසල විපාක සිත් 8යි අහේතුක ක්‍රියා සිත් 3යි ඔබ දැනගත්තා. ඉන්පසු ඒ සත්පුරුෂයෝ කාමාවචර කුසල සිත් 8 තමයි ඉගෙන ගත්තේ. පින්වත්නි කාගේ හරි චිත්තසංතතියක මේ අලෝභ අදෝස කියන හේතු දෙක හෝ අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන හෝ යෙදෙන මේ සිත් ඇති වුණොත් පින්වත්නි ඒ ඇත්තන්ට මේ ජීවිත කාලේ ඉඳලා අනාගතයට ඒ කියන්නේ ඊළඟ මොහොතේ ඉඳන් අනාගතයට පින්වත්නි කැමැති යහපත් විපාක ඇති කරන හිත්වලට අපි කාමාවචර මහා කුසාසිත 8 කියලා කියනවා කියලා. දන් දීම් සිල් රැකීම් ආදී බහුතර සාමාන්‍ය පින්වතුන්ට ඇතිවන ඒ සිත් කාමාවචර කුසාසිත බවත් කියලා දුන්නා. ඒ වගේම කුසලයක් උසස් වන්නට බලවත් වෙන්නට තියෙන ප්‍රධානම කරුණ වෙන්නේ නුවණින් යුක්ත වීම සහ නුවණින් යුක්ත නොවීම කියන කරුණු ගැනත් අපි කියලා දුන්නා. ඥාන සම්පයුක්ත වීම ඥාන විප්පයුක්ත වීම කියලා. ඒ වගේම සෝමනස්ස සහගත වීම ඒ වගේම ඥාන සම්පයුක්ත කුසලයට වඩා පින්වන්තෝ යැත්තන්ට පින්වත්නි මේ වගේ කරුණු කියද්දී ඥාන සම්පයුක්ත කුසලයට වඩා ඥාන විප්පයුක්ත කුසලයේ දුර්වල බවත් අපි කියලා දුන්නා. ඒ වගේම සෝමනස්ස සහගත උපේක්ඛා සහගත අසංකාරික සසංකාරික ස්වභාවයන් ගැන කියද්දී ඒවා අප්‍රධාන කරුණ කියලා. ඒ වගේම පින්වත්නි ඔය පින්වතුන්ට උපේක්ඛා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයක් සසංකාරික කුසලයට වඩා අසංකාරික කුසලයක් උසස් කියලා දුන්නා. ඒ වගේම ඥාන විප්පයුක්ත කුසලයක් මොනම කවුණකින්වත් ඥාන සම්පයුක්ත කුසලයකට වඩා උසස් වෙන්නේ නැති බවත් ඔය සත්පුරුෂයන්ට අපි ඉගෙනුවා. පින්වත්නි සිත් 89න් ඔය පින්වතුන් සිත් 54ක් දැන් ඉගෙනගෙන අවසන් වුණා. ඒ සිත් 54 තමයි අකුසල සිත් 12යි අහේතුක සිත් 18යි කාමසෝපන සිත් 24යි කියන කාමාවචර සිත් 54. කාමී තේවිස පාකානි පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස කියා චේති චතුපඤ්ඤාස සබ්බතා. කාම භවී විපාක සිත් 23ක් තියෙනවා. කුසල් හා අකුසල් 20ක් තියෙනවා. ඒ වගේම ක්‍රියාසිත 11ක් තියෙනවා. මේ විදිහට කාමාවචර සිත් පින්වත්නි 54ක් වෙනවා. පින්වත්නි අද පාඩම රූපාවචර සිත් 15 ගැන කියලා දෙන එක. රූපාවචර සිත් 15ක් තියෙනවා. පින්වත්නි රූපාවචර බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන්ම පවතින සිත් තමයි රූපාවචර සිත් විදියට හඳුන්වන්නේ. ඔය කලින් ඉගෙන ගත්ත කාමාවචර සිත් වල අරමුණ වෙන්නේ කාම භූමියේ වැඩි වශයෙන් ඇතිවන පින්වත්නි කාමාවචර අරමුණු. ඒ සිත් වලට වඩා මේ අද උගන්වන රූපාවචර සිත් ඊටාම උසස් සිත් වෙනවා. බොහොම බලවත් වෙනවා. ඒ වගේම කාමාවචර සිත් වලට වඩා මේ රූපාවචර සිත් බොහොම තැම්පත් වෙනවා. මේ සිත් වලට පින්වත්නි රූපාවචර
ධානසිත කියලාත් කියනවා. මේ මනුස්ස ලෝකේ ඉන්න නුවණ තියෙන නුවණැති මනුස්සයෝ. ඒ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේමය. මේ කාමයන්ගේ ආදීනව දැකලා ඒකෙන් මිදෙන්නට කල්පනා කරමින් ඒ ඇත්තෝ කාමයන්ගෙන් මිදීමේ කැමැත්ත ඇතිව හිත දියුණු කරගන්නට පුළුවන් චිත්ත භාවනාවන් කරනවා. ඒ කියන්නේ හිත දියුණු කරගන්න අදහස් කරගෙන සිත දියුණු කරන භාවනා ක්‍රම සමත භාවනා වලටම තමයි චිත්ත භාවනා කියලාත් කියන්නේ. එහි ප්‍රතිඵලයේ විදිහට පින්වත්නි මහත්ගත ධානසිත උපදවා ගන්නවා. ඒ ඇත්ත ජීවත් ඉත්තිම ඒ උපදවාගත් ධාන සුවේ විඳිමින් බොහෝම විවේකීව වාසය කරනවා. ඒ උපදවාගත් ධානයන් පිරිහෙන්නේ නැතුව පවත්වා ගත්තොත් ඒ අය මිය ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ ඇත්තෝ බොහෝ කාලයක් බ්‍රහ්ම සම්පත් විඳිනවා. බ්‍රහ්ම ලෝකවල ආයස පින්වත්නි මේ ඔබ අපි කතා කරන මනුස්ස අවුරුදු වලින් කියලා ඉවර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. බ්‍රහ්ම ලෝකවල ආයු කාලේ පින්වත්නි මහා කල්ප ගන්නේ කියන්න ඕන දීර්ඝ කාලයක්. මේ සිත ස්වභාවයෙන්ම හරිම දඩබ්බරයි. කිසිම හික්මීමක් නැහැ. විවිධ අරමුණු ඔස්සේ ආයතනයන්ගෙන් අරමුණු අරගෙන මේ සිත පින්වත්නි නොහික්මීමේ යුක්තව බොහොම දඩබ්බර විදිහට හැසිරෙනවා. විවිධාකාර කාම අරමුණු අරගෙන කිසිම තැම්පත්කමක් නැතිව නිතරම කලබල ස්වභාවයෙන් ඊ타ම වේගයෙන් හටගනිමින් නැතිව යමින් නැවතත් ඇතිව නැතිව යමින් පවතින මේ සිත පින්වත්නි බොහෝ කරදර ඇති කරන බොහෝ පීඩා ඇති කරන බොහෝ දුක්ම ඇති කරන කවුරු හරි කෙනෙක් මේ සිත යහපත් අරමුණක ස්ථීරව පිහිටුවා ගත්තොත් හික්මවා ගත්තොත් ඔහුට බොහොම ඊතා උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. කුසාසිතේ බලවත් ඒකාග්‍රතාවයේ තමයි සමාධිය කියලා කියන්නේ. මේ මනුස්ස භූමියේ උපදින්නට කලින් භවවලදී කවුරු හරි කෙනෙක් භාවනා කටයුතු කරලා තිබ්බා නම් ඒකිනා ඒ භාවනාවෙන් පින්වත්නි ලබාගත් විපාක මේ වර්තමාන භවයේදී බුද්ධ විඳිනවා. මනුස්ස භූමියේ උපදින්නේ කලින් භවවල භාවනාදී කටයුතු කරලා ධානය උපදවා ගන්න අය නෙමෙයි. ධානය උපදවාගෙන පිරිහෙන්නේ නැතුව මිය යන කට්ටිය ඒ ධානයට අනුරූප පින්වත්නි බ්‍රහ්මතලයක උප්පත්තිය ලබනවා. ඒ වගේම කාමාවචර විපාක සිත්වලදී පින්වත්නි විපාක සිත් ලැබෙන ආකාරය ඔය ඇත්තන්ට අපි කලින් කියලා දුන්නා. ඒ අනුව පෙර භවවලදී පුරුදු කළ භාවනා ඒ වඩලා තියෙන අය දැන් ඉක්මනටම ධානය උපදවා ගන්නට පුළුවන්කම තියන අයයි. කලින් භවවල භාවනා වඩලා තියනා නම් ඒ විපාක ශක්තිය තියෙන හින්දා අපහසුතාවයකින් තොරව ධානය උපදවා ගන්න පුළුවන්. සමත භාවනා වඩා විදර්ශනා ඥානයන්ගේ උපකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන පින්වත්නි මාර්ගඵල උපදවාගෙන සසරින් එතර වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට සියලුම නුවණැත්තෝ සසරින් එතර වෙන්නටම උත්සාහවන්ත වෙන්නට ඕනේ. පින්වත්නි ඒ වෙනුවෙන් කරන්නට ඕන පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. ඔය ඇත්තන්ට අපි මේ කිව්ව පූර්ව භාග ප්‍රතිපදාව කියන වචනේ කියුනේ පින්වත්නි නව ලෝකෝත්තර සී සද්ධර්මය අවබෝධ කර ගන්නට කලින් පිළිපදින්නට ඕන සීලාදී ගුණ ධර්ම වලට නමක්. ඊට පස්සේ පූර්ව යෝගී විදියට හඳුන්වන පෙර ආත්ම භවයන්හි පුරුදු පුහුණු කළ
පෙර පුරුද්ද විදියට හඳුන්වන පෙර සම්බන්ධයක් තියෙන්නට ඕනේ. පූර්ව යෝගී කියන්නේ ඒකට. පූර්ව වාසනාව කියලා කියන්නේ පෙර භවවලදී කරපු කුසල් ඇති බවයි. පූර්ව වාසනාව විදියට කලින් භවවල කරපු පුබ්බේවගත පුඤ්ඤතා කියන පෙර පින් ඇති බව තියෙන්නටම ඕන. ඒකට පින්වත්නි පෙර පින කියලා කියන්නේ. පූර්ව යෝගාවචරයෙක් විදිහටත් හඳුන්වන වචනයක් තියෙනවා. එයින් කියවෙන්නේ කලින් ආත්ම භාවවලදී භාවනා කරලා පුරුද්ද ඇති කෙනෙක් විය යුතුයි කියන එක. ඒ සඳහා හැමදිනම සමත විදර්ශනාවන් වඩන්නට ඕනේ. සමත විදර්ශනාවන් දෙආකාරයෙන්ම තියෙන ඒ භාවනාවන් වඩන්නට ඕන. මෙතෙන්දි මඟපල් ලබන්න බැරි වුණොත් ඉක්මන් භවයක මඟපල් ලබන ගමනට දැන් මේ භාවනාදී කටයුතු කිරීමේ විපාක ධර්මය ඔබට උපකාර වෙනවා. මේ ධ්‍යාන සිත් ගැනත් ඒව ලබන විදිය ගැනත් පින්වත්නි දැනගන්නට ඒ ධ්‍යාන උපදවා ගන්න පිළිවෙලත් ධ්‍යානවල ආනිසංසත් පින්වත් ඔය ඇත්තෝ කරුණු හොයා බලමින් විමසා බලමින් තීරුම් අරගෙන අවබෝධ කරගන්නට ඕනේ. අපිත් අභිධර්ම පාඩමේදී යම් තාක් දුරකට ওই පින්වතුන්ට ඒ ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. රූපාවචර සිත් 15ම පින්වත්නි ලෞකික සිත්. එයින් 5ක් රූපාවචර කුසල සිත් වෙනවා. 5ක් රූපාවචර විපාක සිත් වෙනවා. 5ක් රූපාවචර ක්‍රියා සිත් වෙනවා. මේ සිත් 15ම පින්වත්නි ඥාන සම්පයුක්තයි. ඒ කියන්නේ අලෝභය, අදෝසය, අමෝහය කියන හේතු තුනම යෙදෙන උත්කෘෂ්ඨ බලවත් සිත්. මෙතන ඥානීය විදිහට කිව්වේ අමෝහයයි. ඒ කියන්නේ පඤ්ඤේන්ද්‍රියට නම, පඤ්ඤේන්ද්‍රිය චෛතසිකයට නම. කර්මහා කර්මඵල විශ්වාස කිරීමත්, හේතුඵල ධර්මයන් විශ්වාස කිරීමත්, පරමාර්ථ හොඳ හැටි දැන ගැනීමත්, පාප ධර්මයන්ගෙන් වළකින උපාය දැනීමත් පින්වත්නි ඥානීය විදියට හඳුන්වනවා. ඒ වගේම මේ සිත් 15ම සෝබන සිතුත් වෙනවා. සෝබන සිත් කියලා කියන්නේ පින්වත්නි සද්ධාව, සතිය, හිරිය, උත්තප්පේ, අලෝභේ, අදෝසේ ආදී සෝබන චෛතසික යෙදෙන හිඳයි. චෛතසික 52 ඉගෙන ගන්නකොට ඔය පින්වතුන්ට අපි මේ සෝබන චෛතසික ගැන කියලා දෙනවා. මේ සිත් 15ම පින්වත්නි සසංකාරික සිත්. තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක්, උනන්දු කරවීමක්, අනුබල ලැබීමකින් හටගන්න හිත් වලට කියන්නේ සසංකාරික සිත් කියලා. මේ රූපාවචර සිත් අනිවාර්යයෙන්ම තමන්ගේ හෝ අනුන්ගේ උනන්දු වීමකින්, උනන්දු කිරීමකින්, අනුබල ලැබීමෙන් හටගන්න සිත්. පින්වත්නි රූපාවචර සිත් ගැන කතා කළාම මුලින්ම හම්බ වෙන්නේ අපිට එහි කුසල් සිත් 5. කුසල් සිත් 5 වෙන්නේ කටපාඩම් කරගන්න ඔබ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කුසල් සිතේ පළවෙනි සිත. දෙවෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය කුසල් සිත. තුන්වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය කුසල් සිත. හතරවෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානය කුසල් සිත. පස්වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කුසල් සිත. එතකොට පළවෙනි සිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කුසල් සිත. දෙක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය කුසල් සිත. තුන පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය කුසල් සිත. හතර සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානය කුසල් සිත. පහ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කුසල් සිතයි. පින්වත්නි අද ඔය පින්වතුන්ට රූපාවචර සිත් ගැන හැඳින්වීමක් කළේ.
පින්වන්ත ඔය ඇත්තන්ට ධ්‍යාන ලබා ගන්න විදිය, ධ්‍යානවල ස්වභාවය සහ ඉතිරි බොහෝ කවුණු ධ්‍යානවලට ගැලපෙන කමඨහන් වලට කියලා දෙන්න ඕනේ. නමුත් මේ මොහොතේ අත්‍යවශ්‍යම දැනගන්න ඕන කවුණු ලබන වැඩසටහනේදී කියා දෙනවා. කොහොමද ධ්‍යාන උපදවා ගන්න, කොහොමද ඒ කවුණු කෙරෙන්නේ කියලා. පින්වත්නි අද ප්‍රශ්න කීපයක් අහනවා. කාමාවචර සිත් 54 විපාක සිත් කීයක් තියෙනවද? කුසල අකුසල සිත් කීයද? ක්‍රියා සිත් කීයද? රූපාවචර ධාන සිත් කියන්නේ මොනවාටද? රූපාවචර ධාන සිත්වල අතීත භවයන්ගෙන් දැන් ලැබී තියෙන ප්‍රතිඵල මොනවාද? වර්තමාන භවයේ ලැබෙන ප්‍රයෝජන මොනවාද? අනාගතයේට මේ රූපාවචර ධාන වලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මේ වචන ඔයත් විස්තර කරන්න. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? පූර්ව යෝගය කියන්නේ මොකද්ද? පූර්ව වාසනාව කියන්නේ මොකද්ද? පූර්ව යෝගාවචරයා කියන්නේ කාටද? ඊළඟ ප්‍රශ්නේ ඥාන සම්පයුක්ත සෝබනසිත සසංකාරික යන පද විස්තර කරන්න. ඥාන සම්පයුක්ත කියන වචනේ, සෝබනසිත කියන වචනේ, සසංකාරික කියන වචනේ විස්තර කරන්න. රූපාවචර සිත් පින්වත්නි 5ක් තියෙන බව කිව්වා. කුසල සිත්වලදී විපාක සිත්වලදී 5ක් තියෙනවා, ක්‍රියා සිත්වලදී 5ක් තියෙනවා. එතකොට මේ රූපාවචර කුසල සිත් 5 ඔය ඇත්තෝ කටපාඩමින් කියන්න. පින්වත්නි අද අපි ධර්ම පාඩමේ කියලා දුන්නේ කාමාවචර සිත් වලට අදාළ වී කලින් දැන ඉගෙන ගත්ත කොටස ඔය ඇත්තන්ගේ මතකය ආවර්ජනය කිරීමත් ඒ වගේම රූපාවචර සිත් කුසල සිත් 5 කියලා තියෙමත්. පින්වත්නි අකණ්ඩවම අභිධර්ම පාඩමට සම්බන්ධව කවුණු දැන ඉගෙන ගන්න. සසරින් ඈතර වන ගමනට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කර ගන්නට ඔබත් උත්සාහවන්ත වෙන්න. පින්වන්ත ඔබ නම් මියගිය සිළු නෑදෑයනට මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැම රැස් කරගත් පින් දිව්‍ය අනුමෝදන් වේවා. නිවන් දකින්නට මේ පින් හේතු වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.